දෙවියන් වහන්සේ අපට කරුණා කරනසේක්වා ආශිර්වාද කරනසේක්වා සුවකීය මූණ අප කෙරේ බබලවනසේක්වා දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගය ඔබට ප්‍රශංසා කෙරෙත්වා සියලු මනුෂ්‍ය වර්ගය ඔබට ප්‍රශංසා කෙරෙත්වා ජාතිහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා මක් නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චය කරනසේක පොළවේ ජාතීන් පාලනය කරනසේක දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගය ඔබට ප්‍රශංසා කෙරෙත්වා සියලු මනුෂ්‍ය වර්ගය ඔබට ප්‍රශංසා කෙරෙත්වා පොළව සුවකීය වර්ධනය දී තිබේ දෙවියන් වහන්සේ නම් අපේම දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනසේක දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනසේක පොළවේ සියලු සීමාවෝද උන්වහන්සේට බයවන්නෝය අපි කොතරම් ආශිර්වාද සෙනගක්ද මන්ද දෙවියන් වහන්සේම එනම් අපේම දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනසේක හලෙලුයා ස්වාමිනී අපි ස්තුතියි කියනවා ඔබගේ ජීවමාන වචනයට මන්ද ඔබ වහන්සේගේ වචනය කියනවා ඔබ වහන්සේම අපට ආශිර්වාද කරනවා ඒ නිසා අපි ඔබ වහන්සේට ඔබගේ වචනය කියන ප්‍රකාරයටම මනුෂ්‍ය වර්ගය උන්වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා මේ උදෑසන ස්වාමිනේ අපේ දෑත් ඔස්සෝමින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ඔබගේ ගුණ වර්ණනා කරනවා ගීතෙන් ප්‍රශංසාවෙන් වචනෙන් ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය පුදනවා මේ උදෑසන මේ දේව මේ ආරම්භයේ සිට ඔබ වහන්සේ අවසානය දක්වා අප හා සමග සිටිමින් ස්වාමිනී කුඩා දරුවා සිට වැඩිමහල් දක්වා ඔබගේ තේජෝ මහිමය අලංකාරත්වයෙන් පුරවා ඔබගේ ආලේපයෙන් පුරවා ශුද්ධාත්මයන්නි මේ දේව මේ ඔබගේ හස්තයට අපි බාර කරනවා අපි ඔබ වහන්සේ මතම රැඳෙනවා අපි විශ්වාස කරන ඔබ නැතුව අපට කිසි දෙයක් කරන්න බැරි බව අපි හේතු ගන්න නිසා අපි ඔබගේ පිහිට අයදින මේ මොහොතේදී ගයන්නා වූ අයන්නා වූ ස්වාමිනේ හැම ගීතයකින්ම ඔබගේ නාමය උසස් වෙන්නට සලස්සන්න ස්වාමිනේ අපේ හදවත් ස්වාමිනේ සුද්ධාත්ම බලයෙන් පුරවා ආත්මෙන් හා සැබෑකමින් ඔබ වහන්සේට නමස්කාර කරන්නට මේ උදෑසන නිදහස්කම ගෙනින්න දුන මෑනව ඔබ වහන්සේ අප සමග සිටින නිසා ඔබ වහන්සේ අපට මඟ පෙන්වන නිසා අපි ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය දෙමින් ඔබගේ ඇන ගැසූ දෑතට බාර වෙන්නේ කැප වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ ශුද්ධ වූ බලවත් නාමයෙන් ආමෙන් දෙන්න ස්වාමීන් වහන්සේට මහත් වූ අත්වසනාද වන්ද සියලු ගෞරවය සියලු මහිමය ලබන්න වටින එකම තැන වහන්සේ Sakramo.
sumai masih tersana semin kena yang mau besevane sadar hati sejinne minema obage bachane yan maada bubuduai obage hada sana mau berbagi sana sumai masih tersana semin kena yang mau besevane sadar hati sejinne minema abimuwe sejinna made bibianan obesene hela bandam manir turu yesuni mata alamin enayan ma obesevane sadarati sejinne minema Obename hati utuh vena katat samanete Obename hati utuh vena katat samanete Obamage Davidu, Obamage Davidu, Valava Davidu mani, Obamage Davidu, Obamage Davidu, Mantri Varayanani. Obanama tinemi
Yahapatya Balavantai Devi Tumani Adare Yahapatya Balavantai Devi Tumani Obinami Obinami Ati Uzu Menakata Samanete Obinami Ati Uzu Menakata Samanete Balava Devi Tumani Homamake Devidu Homamake Devidu Mantri Varayanani Homamake Devidu Homamake Devidu Balava Devi Tumani Namaskare Homamake Devidu Homamake Devidu Mantri Varayanani Obanama Dinemi Obanama Dinemi Obanama Dinemi Yesuni Obanama Dinemi Obanama Dinemi Obanama
Yahabatia Balabantai Devi Tumani Avanse Mata Adere Yahabatia Samada Balabantai Devi Tumani Adere Adere Swamini Kinam Adere Mata Adere Mata Adere Adere Oh Adere Amen Adama oba idiriye Vanda vati oba namadimi Oba ma hatadun samade Matadun No penena shirvadaya Adama obahidiriye Vandavati obanamadimi Obama hatadun samadi Matadun no penena ashirvadaya Samadama gayami Samadama namadini Batiman halaki Fasasum kita yakin Samide Stuti Masamide Matet Losabami Maoba
Mapendeto sama min, matetto sama min, matetto sama min, matetto sama කොට උන්වහන්සේ අපව ඔසවන බව අපට විශ්වාසයි. හාලෙලූයා. හාලෙලූයා. අප අතරින් සමුගත්තා අවුරුදු 65ක් වයස ඇති කාමන් කියන කිතුුණු සුභාරංචි ගායකයා. ඔහු ගැන අපි ස්වාමින් වහන්සේට ස්තුති දෙමින් His name is wonderful කියන ඉංග්‍රීසි ගීතය අපි කියමින් අපි සමිදානන්ට ඔහුගේ ජීවිතය ගැන ස්තුති කරනවා. ඩිෂාන්ගේ ස්ටීවන්ගේ ජීවිත ඔහු විසින් ආත්මික තලයකට යොමු කරනු ලැබුවා ඔවුන්ගේ පාසල් අවධියේදී. ඉතින් අපි කාමන් සහෝදරයා වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති දෙමින් ඔහු කළා වූ සේවය ගැන ස්තුති දෙමින් අපි මේ ගීතය ගායනා කරමු. His name is wonderful. ඒ නාමය පුදුමයි. His name is wonderful. His name is wonderful. His name is wonderful. Jesus, my Lord. He is the mighty King, Master of everything. His name is wonderful. Jesus, my Lord. He's the great shepherd, the rock of all ages, Almighty God.
Ena ame pudumai. Ena ame pudumai. Ena ame pudumai. Jesus Swami. Sarvabala Rajatuma. Loka Swami. Ena ame pudumai. Jesus Swami. Mage Indira Samada Kumara Balavanta. Balavanta Rajatumale. Namaskar karamu prema imanimu. Ena me pudumai. Jesus Swami. ඔව් ඒ නාමය පුදුමයි. ඒ නාමය තමයි අපිව විශිෂ්ට කරන්නේ. ඒ නාමය අපෙන් අයින් කළොත් අපි නිකම්ම නිකම් මිනිස්සු විතරයි. අපේ උතුම්කම ලැබෙන්නේ ඒ තැනැන් වහන්සේ වන යේසුස් වහන්සේ තුළින්ම පමණයි. ඒ නාමය පුදුමයි. උන්වහන්සේ තත්ත්වයන් වෙනස් කරන දොරවල් වැසී තිබෙනකොට ඒවා විවර කරන පාරක් නැති තැන මාර්ගයක් සාදන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේමයි. හලෙලූයා. උන්වහන්සේගේ මේසෙට අපි ළඟා වෙන අතර අපි පාස්ටර් රෙබේකාගෙන් කියවන්න කියලා ඉල්ලා සිටිනවා. හෙබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 22 වෙනි පදය දක්වා. හලෙලූයා. කර්තෘවරයා හෙබ්‍රෙව් පොතේ කර්තෘවරයා කවුද කියලා තාමත් අඳුනාගෙන නොතිබුණත් මගේ විශ්වාසය මේ අනිවාර්යෙන්ම ලියන්නට ඇත්තේ පාවුල්තුමා තමයි කියන එකයි. 9 වෙනි පරිච්ඡේදයේ හෙබ්‍රෙව් 14 වෙනි පදයේ සිට අපට කියවන්න. කැලලක් නැතුව සදාකාල ආත්මයන්න් කරුණු කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසුදු කරනු නොලබන්නේද? මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයව සිටිනසේක. එසේ වන්නේ පළවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදුණු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. මක්නිසාද ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළා වූ අයගේ මරණයද පෙන්විය යුතුය. එසේය ගිවිසුමක් ස්ථීර වන්නේ මරණය සිදු වුණ අයෙන් පසුවය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත් වළංගු නැත. එහෙයින් පළවෙනි ගිවිසුමත් ලේ නැතුව පිහිටුවනු නොලැබුවේය. මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනගට සියලු ආඥා කියා දුන් පසු වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ වතුරද රතු ලොම්ද හිසොබ්ද සමගගෙන මේවා දෙවියන් වහන්සේ විසින් නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනගටත් ඉස්සේය. එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය. ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල් ලෙයින් පවිත්‍ර කරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වගේ පෙනේ. ලේ වැගිරීමක් නැතුව ක්ෂමා කිරීමකුත් නැත.
Hallelujah. Hallelujah. ඔබට තේරුම් ගියාද? මේ ගිවිසුම වළංගු නැහැ යේසුස් වහන්සේ නොමරුණා නම්. මන්ද ඔබ දන්නවනේ අවසාන පත්‍රය නැත්තම් ගිවිසුමක් යමෙක් අස්සම් කරනකොට උදාහරණයක් වශයෙන් මට තියෙන දේවල් මගේ දරුවන්ට මම ලියලා තියෙනවයි කියමුකෝ. ඒ දේවල් ඇත්තටම බල පවත්වෙන්නේ මා මැරුණාමයි. මා ජීවත් වෙලා ඉන්නකොට මට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා හොඳින් හිටපල්ලා පුතේ දුවේ. නැත්තම් මට වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒවා ලියවිලා තිබුණහම ඒ ලියපු ගිවිසුම ලියපු කෙනා මැරුණම තමයි එහි වළංගුභාවය බල පැවැත්ම හටගන්නේ. හලෙලූයා. මොකද්ද මේ කතෘවරයා කියන්න හදන්නේ? යේසුස් වහන්සේ අපට දුන්නා වූ අලුත් ගිවිසුම බලවත් වෙන්නේ යේසුස් වහන්සේ මැරුණාමයි. යේසුස් වහන්සේ මැරුණු නිසා තමයි අපට මේකේ භුක්තිය උරුමය නීතියනුකූලව භුක්ති විඳින්න පුළුවන්. එතකොට පාවුල්තුමා අදසේ එදත් නීතිය දන්නවා. රෝම නීතිය දන්නවා. හලෙලූයා. 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 ඔබ උරුමකාරයෙක්. ඔබේ කර්මය කුරුසේ එනගසනු ලැබුවා. ඔබේ උරුමය ස්ථීර කරනු ලැබුවා යේසුස් වහන්සේගේ මරණය කරනකොටගෙන. ඒ වගේම එතන සඳහන් කරනවා ලේ සහ වතුර මිශ්‍ර කරලා තමයි ඉහින්න ඕනේ කියලා. බලන්න පාසර් රෙබෙක ඒක අපිට කියවන්නකෝ. ලේ සහ වතුර මිශ්‍ර කරලා ඉහින්න ඕන. මේක තියෙන්නේ 19 වෙනි පදය. 19 වෙනි පදය සහ 20 වෙනි පදය බලන්න. මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනගට සියලු ආඥා කියා දුන් පසු වස්සන්ගේත් එළුවන්ගේත් ලේ වතුරද රතු ලොම්ද හිසොප්ද සමග ගෙන මේවා දෙවියන් වහන්සේ විසින් නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලෙයයි කියමින් පොතටත් මුළු සෙනගටත් ඉස්සේය. ඔගලන්ට මතකද හේවායා යේසුස් වහන්සේගේ ඇලයට හෙල්ලයකින් එන්නහම දේවචනයේ සඳහන් කරන මොනවද ගලාගෙන ආවේ? මොනවද ගලාගෙන ආවේ? ලේ සහ වතුර. ලේ සහ වතුර. ඇයි ලේ සහ වතුර ගලාගෙන ආවේ? යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කළා. හලෙලූයා. යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රී උන්වහන්සේ කුසලාන දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටවන අලුත් ගිවිසුමය. පරණ දේවල් පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. යේසුස් වහන්සේ තුල විතරයි අලුත් ජීවනයක්, අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් ලබන්න පුළුවන්. මරණීය වූ මේක අමරණීය භාවයට පැමිණෙන්න ඕනේය. දිරණ සුළු වූ මේක නොදිරණ භාවයට පැමිණෙන්න ඕනේය. ඒක වෙනවාමයි. ස්වාමිනී යේසුනි, සියලු දේවල් ව්‍යවස්ථාවටත් ලේ ඉස්සා, සෙනගටත් ලේ ඉස්සා, සියලු දේව ගෘහේ තිබුණු සෑම භාජනයක්ම ලෙයින් පිරිසිදු කරනු ලැබුවා. අපවත් ලෙයින් පිරිසිදු කරනු ලැබුවා. ස්වාමිනී, අපි මේ මේසට ළඟා වෙනකොට ඒ දේහය සහ ඒ රුධිරය
ගැන අපට ගැඹුරු වැටහීමක් දුන්න මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. බෙදන්න. Hallelujah. Hallelujah. Gaana කරන්න අප සමගම මේ දේහය යේසුස් වහන්සේගේ බිඳිනු කැඩනු ලැබූ දේහයයි. යේසුස් වහන්සේ උපාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටි රැගෙන ස්තුති කොට කඩා මෙය නුඹලා උදෙසා දෙන්නෝ මාගේ ශරීරයයි වදාළසේක. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න රැගෙන අනුභව කරන්න. මගේ සහෝදරයා සහෝදරිය අපිට කිසි වටිනාකමක් නෑ. මට නම් ඔබට කෙසේ වෙතත් මට නම් කිසිම වටිනාකමක් නෑ. නමුත් උන්වහන්සේගේ කරුණාවත් දයාබරකම නිසා මට වටිනාකමක් ගෙන දී තිබෙනවා. මම පැළඳ සිටින්නේ මගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයක් නොව මට යේසුස් වහන්සේ ඒ අකීකරු පුත්‍රයාට දුන්නාසේ දුන්නා වූ හොඳම සලුව ධර්මිෂ්ඨකමේ සලුව මා පැළඳගෙනයි මේ මේසට ළඟා වෙන්නේ. මේ දේහය අනුභව කරන්නේ. ස්තුතියි මගේ යේසුනි. මා වෙනුවෙන් ලොව වෙනුවෙන් දුන්නා වූ ඔබේ ශරීරය මම ඔබ වහන්සේව සිහි කරමින් ස්තුති කරමින් මෙය දැන් අනුභව කරන්නෙමු. එකට අනුභව කරමු. ඔබ දන්නවද කවුද යේසුස් වහන්සේ වෙන්න ගැහුවේ කියලා?
යේසුස් වහන්සේ වැන ගැහුවේ. මගේ පාපයයි යේසුස් වහන්සේ වැන ගසනු ලැබුවේ. මම දැන් මා උදෙසා ජීවත් වෙන්නේ නැතුව යේසුස් වහන්සේ උදෙසා ජීවත් වේ යුතුයි. අලුත් කිවිසුමේ එල්ලය පාවා දෙනු ලැබූ රාත්‍රියේදී කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටවන අලුත් කිවිසුමයයි කීසේක රැගෙන පානය කරන්න. බොමු අපි පානය කරමු. ස්තුතියි මගේ යේසුනි. මානිසයි ඇන ගැසුවේ මානිසයි ඇන ගැසුවේ මානිසා ඇනුම්කා කුරුසේ මාලේ මානිසයි ඇන He was nailed to the cross for me. He was nailed to the cross for me. On the cross, crucified for me, he died. He was nailed to the cross for me. ඔබ නිසයි මා නිසයි වහන්සේ එන ගසුන් ලැබුවේ. ඒ ස්තුතිය නමස්කාරය ප්‍රශංසාව උන්වහන්සේම වේවා. ස්වාමිනී මේ සෙනග ඔබගේ රාජ්‍ය උදෙසා වපුරන්නා වූ සෑම සම්මාදමකට මුදලකටම ආශිර්වාද කරන්න. යේසුගේ බලවත් නාමයෙන්. ආමේන්. ඔබට යමක් තිබෙනවන ස්වාමීන්ට පුද කරන්න ඇවිල්ලා පුද කරන්න. Hallelujah. 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 Thank you, Jesus. හොඳයි අපේ ගීතිකා කණ්ඩායමට අපි අත්පල සනත් දීලා ස්තුතියක් දෙමු දෙවියන් වහන්සේට ඔවුන් කරන සේවය ගැන. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Amen. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Lord. Hallelujah. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලමු. සතියේ අපි ගීතිකා කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. දෙමු අත්පොළ සන්නාදයක් යහපත් මහත් සේවයක් කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දේ වචනයට පා නගමු. ඔබලාට දැනුම් දෙන්න ඕන ඉස්සරහා ගෙදර
ක්ලෝඩ් අමරසිංහ මහත්මයා ඊයේ උදෑසන මිය ගියා. ඉතින් ඔබලාට අවසාන ගෞරවය දක්වන්න ඕන නම් දේවමයෙන් පසුව යන්න පුළුවන්. ඒ සහෝදරයාගේ බිරිඳ තමයි මේ ස්ථානය අපට හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ අපි ඉඩමක් සොයාගෙන ඉන්නකොට අපට මේ ස්ථානය විකුණන්න තියෙන බව දැනුම් දුන්නේ ඒ සහෝදරයයි. ඉතින් දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මේක අපිට ලබා ගන්න පුළුවන් වීම ගැන. ඒ තුලින් අපිට මහත් සේවයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ස්තුතියි. හොඳයි ඔබේ බයිබලේ තියෙනවා නම් අපි නැවත උපත්ති 39ට යන්න පෙර මම කැමතියි ඔබට දැන් ජෝසෙෆ්ගේ ජීවිතය දිහා අපි බලනකොට ජෝසෙෆ් විශේෂ වුණේ මොනවා නිසාද? කවුරු නිසා? දැන් මම ඔබට කිව්වා කාමන් විශේෂ වුණේ කවුරු ගැන ගායනා කරපු නිසාද? කවුරු ගැන ගායනා කරපු නිසාද? යේසුස් වහන්සේ ගැන ගායනා කරපු නිසා. හලෙලූයා. යේසුස් වහන්සේව ඈඳුනොත් ඔබේ ජීවිතේට ඔබ විශිෂ්ට තත්වයකට පත් වෙනවා. ඒක අදත් එහෙමයි එදත් එහෙමයි. දැන් ඔබට අද සමාජයේ තියෙන සමාජ ජාලාවල් වල තියෙන මේ තත්වයන් දන්නවනේ. යේසුස් වහන්සේ ගෑවුනොත් ඉවරයි. යේසුස් වහන්සේ ගෑවුනොත් ඔබ විශිෂ්ටයි. ඔබ ගැන දැනගන්න වෙනවා. මිනිස්සු ඔබ ගැන වෙනදට වඩා දැනගන්නට එන්න යනවා. ඉතින් ජෝසෙෆ්ගේ ජීවිතය අපිට දකින්න තියෙන විශිෂ්ටම දේ තමයි දෙවියන් වහන්සේ ඔහු සමග සිටි බැවින්. මොකද්ද රහස? දෙවියන් වහන්සේ ඔහු සමග සිටි බැවින්. දන්නවද? අපි ඉන්නේ ජෝසෙෆ්ට වඩා උතුම් තැනකයි. ජෝසෙෆ් අත්දකපු නැති අත්දැකීම් තිබෙන කාලවකවානුකයි අපි අද ජීවත් වෙන්නේ. මන්ද ඔබ බයිබලයේ 39 කියවොත් ඔබට පෙනෙනවා ස්වාමීන් වහන්සේ ඔහු සමග සිටි බැවින් ඔහු විශිෂ්ට වුණා. ඔබ දන්නවද? අලුත් ගිවිසුමේ ඊට වඩා ගැඹුරු අත්දැකීමක් තියෙනවා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අප සමග විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ දැන් අප තුල වැඩ සිටින්නා වූ දෙවියන් වහන්සේ. දෙන්න අත්පල සන්නාදයක්. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ අප සමග විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ අප තුල ජීවත් වෙනවා. ඉතින් අපි ජෝසෙෆ්ට වඩා විශිෂ්ට ජීවිත ගත කරන්න ඕන. ආමෙන්. ඔව්. ඉතින් මම ඔබට දේවචනයෙන් පෙන්වන්න කැමති යොහන්තුමාගේ සුභාරංචි පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මොකක්ද එතන පාස්ටර් රෙබෙක අපට කියවන්නේ? යොහාන් 15 5වන පදේ. ඊට වැදගත් පදයක්. මේකයි රහස. මම ඔබට යෝසෙෆ් ගැන කතා කරන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ අපට පැවසූ වැදගත් කියමන් කීපයක් ගැන දේව අලුත් ගිවිසුමේ තියෙන වැදගත් කියමන් කීපයක් ගැන ලියවිලි කීපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. කියවන්න පාස්ටර් රෙබෙක. මිදිවැල මමය නුඹලා අතුය යමෙක් මා තුලේ පවතින්නේද මම ඔහු තුලේ පවතිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය. දැන් ඔබ පොඩ්ඩක් ඒ ගැන හිතන්න. ආයත් කියවන්න පාස්ටර් රෙබෙක. දේව වචනය බලගතුයි. දෙවියන් වහන්සේගේ වචනය යහපත්. ඔබ මගේ දේශනාවට වඩා දේව වචනය අහගෙන ගෙදර ගියත් ඇති. ආමෙන්. හලෙලූයා. බලන්න අපිට නැවතත් ඔබේ අවධානය යොමු කරගන්න. මිදිවැල මමය. මිදිවැල මමය. නුඹලා අතුය. නුඹලා අතුය. යමෙක් මා තුලෙහි පවතින්නේද යමෙක් මා තුලෙහි පවතීම්ද මම ඔහු තුලේ පවතිම්ද මම ඔහු තුල මොකද්ද මම ඔහු තුල ඔහු සමග නෙවෙයි ඔහු තුල පවතිම්ද
ඒ තැනැත්තේ ඒ තැනැත්තේ බොහෝ පළදරයි. බොහෝ පළදරයි. මක් නිසාද මක් නිසාද මාගෙන් වෙන්ව මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට කිසිවක් කරන්ට නුඹලාට බැරිය. නුඹලාට බැරිය. මාගෙන් තොරව මාගෙන් වෙන් වෙලා නුඹලාට කිසිම දෙයක් කරන්න බැහැ. ඒක සදාකාලිකයි. ඒක සදාකාලික සත්‍යතාවයක්. ඔබට බැහැ යේසුස් වහන්සේ නැතුව කිසි දෙයක් කරන්න. ඔබ කරයි. නමුත් ඔබ මාන්සයෙන් කරන දේවල් නිෂ්ඵලයි. යොහාන් 6:63 කියනවා ජීවත් කරන්නේ ආත්මය අනුවය. මාන්සයේ කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයෙන්ද ජීවනයෙන්ද පිරී තිබේ. ඉතින් මේ වැදගත් දේවල් අපි තේරුම් අරගෙන අපේ ජීවිතය උන්වහන්සේ තුල උන්වහන්සේට අප තුල වැඩේ කරන්න අපි ඉඩහැරියොත් ලස්සනට වැඩේ කරා. ඒකයි ජෝසප්ගේ ජීවිතයේ තිබුණු වෙනස. තවත් අපි කියවන්න යනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. දැන් ඔබ දන්නවා යෝසෙප්ට එරෙහිව නොයෙක් පීඩන ආවා. තමාගේ ගෙදරින් පීඩන ආවා, තම සහෝදරයන්ගෙන් පීඩන ආවා, තමා විකුණුවා. දැන් පොටිෆර්ගේ ගෙදරින් තමාට පීඩන ආවා. තමා හිරේ ගියා. මොන ජංජාලයක්ද මේ? මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේකේ තේරුම? ඇයි මෙච්චර ප්‍රශ්න? ඇයි මේ වගේ දුෂ්කර අමාරුකම් වලින් දේව දරුවට යන්න සිදුවන්නේ කියන අපිට පිළිතුරක් ස්ථීර පිළිතුරක් දෙන්න බැරි ප්‍රශ්න පැන නැගෙනවා. ඇයි මේවා වෙන්නේ? ඇත්තටම මම දන්නේ නැත. මම දන්නේ නැත. ඇදහිල්ලෙන් විතරයි මම ගමන් ගන්නේ. මේවා වෙන්නේ ඇයි කියලා ඔප්පු කරන්නවත් විග්‍රහ කරන්නවත් මගේ යුතුයකමක් මට යුතුයකමක් නැහැ. ඒවා දෙවියන් වහන්සේ ඔබට පැහැදිලි කරයි. බලන්න මොකක්ද අපිට කියන්නේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. එසේනම් මේ කාරණය ගැන කුමක් කියමුද? ඒ කියන්නේ මේ සියලු කාරණාවල් ගැන කුමක්ද අපි කියන්න යන්නේ? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම් දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? අපට විරුද්ධ වන්නේ කවුද? විරුද්ධ වෙන්න බොහෝ අය ඉන්නවා. නමුත් විරුද්ධ වන්නේ කවුද? ඔව් දෙවියන් වහන්සේ අප සමග නම් මිනිස්සු විරුද්ධ වෙයි. නමුත් එතන අදහස් කරන්නේ විරුද්ධ වෙන මිනිස්සුන්ට ජය ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ජය ගන්නේ අප සමග දෙවියන් වහන්සේ ඉන්න නිසායි. ආමෙන්. දෙමුද උන්වහන්සේට අත්වලසන්නාද? හලෙලූයා. දැන් අවසාන මේ බයිබල් පදය ඊට පස්සේ අපි 39ට ගමන් ගනිමු. ජෝසප් තමාගේ අනාගතය ගැන දැනගෙන හිටියා. ජෝසප් ඇදහිල්ලේ මිනිස්සෙක්. කොහොමද පාස දන්නේ? ඒ නිසා තමයි ඔහු ඇදහිල්ලේ පරිච්ඡේදය වෙන හෙබ්‍රේව 11ට ඇතුල් වෙලා තියෙන්නේ. බලන්න හෙබ්‍රේව 11:21 සිට 22 දක්වා 21:22 අපි කියවමු බලන්න පොඩ්ඩක්. හෙබ්‍රේව 11 ඇවිල්ලා මොන පරිච්ඡේදද බයිබලයේ තියෙන? ඇදහිල්ලේ බලවත්යන්ගේ පරිච්ඡේදය. ඇදහිල්ලේ බලවන්තයන්ගේ පරිච්ඡේදය. නැත්නම් ඔව් බලමු කියවලා අපිට ඒ පද කීපය කියවන්න. යාකෝබ් නසින විට ඇදහිල්ලෙන් යෝසෙෆ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනාට ආශිර්වාද කොට තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව নমස්කාර කළේය. යෝසෙෆ් තමාගේ අන්තිමය ලං වූ කල ඇදහිල්ලෙන් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ පිටත්ව යෑම සඳහන් කොට තමාගේ ඇට ගැන අනදුන්නේය. right. ජෝසප් මොනවද තමා ගැන කිව්වේ? මොකද්ද ජෝසප් අනාගතය ගැන දැනගෙන හිටියේ? අපි මිසරේ සිටින්න යන්නේ නැහැ. ඔබ දන්නවද? ඒ මොකද්ද ඔහු අදහස් කරේ කියලා? යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම. අපි මෙහෙන් පිට වෙලා යනවා. අපි මිසරේ ඉන්න යන්නේ නැහැ. අපි මේ ලෝකේ හැමදාම ඉන්න යන්නේ නැහැ. අපි මේ ලෝකෙන් ඔසවා ගනු ලබන දවසක් එනවා. ඔහු අපට කතා කරනවා එදාසේම. ආමෙන්. හලෙලූයා.
ඒ කියන්නේ මිසරේ ජීවත් වෙන්න යන්නේ නෑ. දවස එනවා ඊශ්‍රායල් ජාතිය මිසරයෙන් පිට වෙලා යන දවස එනවා. එතකොට මම මැරිලා හිටියත් මගේ කටු ටික ඔබලා සමග පොරොන්දු දේශයට අරන් යන්න ඕන. බලන්න දැක්ම කොතරම් අනාගතය පිළිබඳ දැක්මක් මේ මිනිස්සුන්ට තිබුණාද? අපිටත් ඒ දැක්ම තියෙන්න ඕන. අපි දැනගන්න ඕනේ මේ අපි ජීවත් වෙන ලෝකය සමානයි මිසරයට. මිසරේ සැප සම්පත් කලකට භුක්ති විඳිනවට වඩා දෙවියන් වහන්සේගේ දරුවන් සමග දුක් විඳිනවා තෝරාගත්ත මෝසෙස්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මගේ සහෝදරයා සහෝදරිය අපි තේරුම් ගන්න ඕන මේ ජෝසප්ගේ තියෙන වැදගත්කම. හොඳයි දැන් අපි යමු 39 වන පරිච්ඡේදයට උප්පත්ති පොතේ 39 වන පරිච්ඡේදයට අපි පානගමු. 39 වන පරිච්ඡේදේ අපට මේ ජෝසප් ගැන සඳහන් වෙනවා. අපි කියවන්න යනවා 19 සිට 23 දක්වා. දැන් ඔබට මතකයි මම ඔබට පැහැදිලි කරන්න කැමති කරුණු කාරණා කීපයක්. මම මෙතන ඇවිල්ලා තියෙන්නේ ඔබට දැනුම ඒ වගේම දැනුම ඔබ ලැබුවාම ඔබට වඩා පහසුයි දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. මන්ද මාගේ සෙනග විනාශ වෙන්නේ නොදැනුවත්කම නිසා. නොදැනුවත්කම නිසා. මොනව දන්නේ නැතිකම නිසාද? දෙවියන් වහන්සේව දන්නේ නැති නිසා. දෙවියන් වහන්සේව දැනගන්නේ කොහොමද? දෙවියන් වහන්සේව දැනගන්න පුළුවන් එකම එක ක්‍රමය තමයි ශුද්ධ බයිබලය තුලින් උන්වහන්සේ අපට එළිදරව් වෙලා තියෙනවා. හාලෙලූයා. ආමෙන්. ඉතින් අපි දැනගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනයෙන් දැන් ඔබට මම දෙන්න කැමති කරුණු අලුත් මේ සොයාගත්ත කරුණු. ජෝසෙප්ට තම සලුව දෙපාරක් නැති වුණා. ජෝසෙප්ට තම සලුව දෙපාරක් නැති වුණා. එකපාරක් තමාගේ සහෝදරයෝ විසින් ඒක තමාගෙන් උදුරා ගනු ලැබුවා. ඔවුන්ට තිබුණු වෛරය නිසා, ඔවුන්ට තිබුණු මේ දෙවියන් වහන්සේගේ හස්තය ජෝසෙප් මත තිබුණු නිසා ජෝසෙප්ට වෛර වුණා තම සහෝදරයෝ. දැන් බලන්න සභාවේ යම්කිසි කෙනෙක් මත දෙවියන් වහන්සේගේ හස්තය බැබලෙන්න තියෙනවා නම් ඕගොල්ලෝ හිතනවාද ඔක්කොම එයාට කැමති වෙයි කියලා? බොහෝ දුරට අකමැති. එයා කැපී පෙනෙන රූපයක් බවට පත් වෙනවා. කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. අපි ඔක්කොමලා කැමති කැපී පෙනෙන්නේ නේද? කවුරුවත් අකමැතිද? නෑ අපි ඔක්කොමලා කැමති විශිෂ්ට වෙන්න. නමුත් ඔක්කොමලා කැමති වුණාට දෙවියන් වහන්සේ අතගසන අය විතරයි ඒ தത്വෙට පත් වෙන්න යන්නේ. ආමෙන්. තෝරාගනු ලැබුව අය. ඉතින් ජෝසෙෆ් විශිෂ්ට වුණා. ඔහු මේ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති නිසා ඔහුට දෙවියන් වහන්සේ කතා කළා. එනිසා ඔහුට වෛරය කළා තම සහෝදරයෝ. තම තාත්තා තමාට ප්‍රේම කරමින් ලස්සන පාට ඇඳුමක් සලුවක් හදලා දුන්නට ඒක ඔවුන් උදුරාගෙන ඔහුව වික්කා. අවසානයේදී ඒ සලුව මතට ලේ තවරලා ඒකත් දිව්‍ය පුදුම රහසක්. ඒ ජෝසප් තෝරාගනු ලැබූ මං කියන ජෝසප් ජීසස් වගේ කියලා. පරණ ගිවිසුමේ ජෝසප් සමානයි, අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේට බොහෝ සමාන අඩයාලම් තියෙනවා. නැත්නම් සමාන කෙනෙක් කියලා කියන්න පුළුවන්. යේසුස් වහන්සේව රිදී කාසි 30කට වික්කා, ජෝසප් රිදී කාසි 20කට වික්කා. ඉතින් ඔවුන් දෙදෙනාම වික්කා. යේසුස් වහන්සේගේ සලුව ගලවනු ලැබුවා, ජෝසප්ගේ සලුවත් ගලවනු ලැබුවා. තම සහෝදරයෝ විසින් යේසුස් වහන්සේව මරන්නට, යේසුස් වහන්සේට දඬුවම් කිරීමට බල කරේ තම සහෝදරයෝ, තම ජාතියමයි. රෝමාය තමයි ඒක ක්‍රියාත්මක කළේ. නමුත් තම ජාතියම තමයි එයට අනුමැතිය දෙනු ලැබුවේ. ඉතින් බව ඔබට කියන්න කැමති මේ ජෝසප් පළවෙනි පාර තම සහෝදරයෝ විසින් ගලවනු ලැබුවා, උදුරා ගනු ලැබුවා සලුව. දෙවනි වර තම
ගෙදර වැඩ කරපු පොටිෆර්ගේ බිරිඳ තමාගේ සලුව අල්ලගත්තාම තමා සලුව දාලා නිර්වස්ත්‍රව නෙවෙයි යට ඇඳුම් තිබුණා. යට ඇඳුම් එක්ක තමයි එළියට දිව්වේ. එළියට දුවලා සේවකයෝ හිටියේ එළියේ. මේ ගැහැණිය කෑ ගහන්න පටන් ගත්තා ඇතුලේ ඉඳලා. එතකොට එළියේ හිටපු සේවකයෝ ඇතුළට දුවහම මේ පොටිෆර්ගේ බිරිඳගේ අතේ ජෝසෙෆ්ගේ සලුව තිබුණා. ඔප්පු කරන්න සාධක තිබුණා. ඔප්පු කරන්න සාධක තිබුණා. අපි හැමෝම දැනගන්න ඕනේ සතුරා බලාගෙන ඉන්නේ අපට චෝදනා නගන්න. සතුරා නොයෙකුත් ආකාරයෙන් බලාගෙන ඉන්නේ සහෝදරයන්ට චෝදනා නගන්න. ඉතින් අපේ වගකීමක් තියෙනවා ඒ චෝදනාවලින් ගැලවෙන්න. යේසුස් වහන්සේ ආවේ නිසයි. හොඳයි අපි කියවමු දේ වචනේ. කියවලා අපි සිතුවිලි කීපයක් ඔබට මේ උදෑසන දීලා ඔබව ගෙදර යවන්න. හොඳයි පාස්ටර් රෙබෙක අපිට කියවන 19 සිට 23 දක්වා. නුඹේ වැඩකාරයා මට මෙලෙස කළේ යයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූ කල ඔහුගේ කෝපය ඇවුලුනේය. එවිට යෝසෙෆ්ගේ ස්වාමියා ඔහුගෙන රජුගේ හිරකාරයන් බඳින ලද ස්ථානය වූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය. එහෙත් ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් සමුවෙහි ඔහුට කරුණාව ගෙන දුන්සේක. හිරගෙයි නායකයාද හිරගෙයි සිටිය සියලු හිරකාරයන් යෝසෙෆ් අතට බාර දුන්නේය. ඔවුන් එහි කළා වූ සියල්ලද ඔහු යටතේ කරන ලද්දේය. හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත. මක්නිසාද ස්වාමින් වහන්සේ ඔහු සමග සිටිසේක. ඔහු කළ දේවල්ද ස්වාමින් වහන්සේ සඵල කළසේක. පියාණනි මේ වචනයට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මාව සංගවන්න. ඔබව දකින්නට සලස්වන්න. ආමේන්. ආමේන්. හලෙලූයා. දැන් ඔබට පෙනියනවා මෙතන පොටිෆර්ට අධික කේන්තියක් ඇති වෙනවා කියලා තියෙනවා. නමුත් කාත් එක්කද කියලා කියන්නේ නැහැ. ඔබ හිතන හැටියට කාත් එක්කද පොටිෆර්ට කේන්තිය ඇති වෙලා තියෙන්නේ. තමාව හොඳින් දැන් කවුද තමාව හොඳින්ම දන්න කෙනා? තමාව හොඳින්ම දන්න කෙනා තමා ළඟින්ම ඉන්න කෙනා. කවුද තමා ළඟින්ම ඉන්නේ? ස්වාමි පුරුෂයාට ළඟින්ම ඉන්නේ භාර්යාව. භාර්යාවට ළඟින්ම ඉන්නේ ස්වාමි පුරුෂයා. එතකොට අපට දෙවියන් වහන්සේගේ වචනේ ඊ타ත්ම හිතන්නට කරුණු කාරණාවල් අපට ඒ දේවානුභාවයෙන් ලියලා තියෙන ලියවිල්ල. ඔබ දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ මේ ලියවිල්ල ලියවනකොට දේවානුභාවයෙන් මිනිස්සු තමයි ඒක ලිව්වේ. නමුත් පොළඹවනු ලැබුවේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින්මයි. එනිසා හරි පුදුමයි මේ දේව වචනය. ඒකයි අපි මේ පොත කියලා කියන්නේ නැත්තේ. අපි මෙයට දේව වචනය කියලා කියන්නේ ඒ නිසායි. මෙය දෙවියන් වහන්සේ විසින්මයි අපට දෙන ලැබුවේ. හලෙලූයා. මෝසෙස් ලියන්නේ නැති. නමුත් දෙවියන් මෝසෙස් ආවේ ජෝසෙෆ්ටත් පස්සේ. එතකොට මෝසෙස් හිටියේ නැහැ උප්පත්ති එක හටගන්නකොට. නමුත් හිටියේ කවුද? සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේ සියල්ල දන්නා බැවින් දෙවියන් වහන්සේ මෝසෙස්ටත් අපටත් දැනගන්න අවශ්‍ය කරන කරුණු කාරණා ටික අවශ්‍ය කරන අනවශ්‍යව දුන්නේ නෑ. අවශ්‍ය කරන ඇදහිල්ලේ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන සියලුම කරුණු කාරණාවල් අපට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හලෙලූයා. දෙන්න අත්පල සන්නාදය ස්වාමීන් වහන්සේ. ආමේන්. දැන් ජෝසෙෆ් එක තරහ වුණයි කියලා කියන්නේ. ඇත්තටම ඔබ මේ ගැන හැදහැරුවොත් ඔබ දන්නවා පොටිෆර් ඇවිල්ලා
රජතුමා පාරාවෝ රජතුමාගේ උතුම් නිලයක් දරන බලවත් මනුෂ්‍යෙක්. ඒ උතුම් නිල දරන මිනිස්සු තමාගේ මුළු අවධානයම රජතුමාගේ සේවය සඳහා යොමු වන පිණිස ඔවුන් නපුංසකයෝ බවට පත් වුණා කැමැත්තෙන්ම. ඔබට මතක ඇති ඉතියෝපියාවේ නපුංසකයා ගැන. ඒ කියන්නේ කන්දක බිසවගේ බහණ්ඩාගාරය බාරව හිටියේ නපුංසකෙක්. ඒ නපුංසකයාට ගැහැණුන් කෙරෙහි ආසාවක් නැත. මුළු සභාව මාධ්‍ය පුදුමයෙන් බලන්. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ පොටිෆර් ඇවිල්ලා මේ තත්ත්වයට එන්නේ ඉස්සෙල්ලා ඔහු කෙලෙස විවාහ ජීවිතයක් ගත කරාද අපි දන්නේ නැහැ. නමුත් ඔබ තවත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මිසරේ හිටපු අය වැඳපු දෙවියෝ තමයි හිරු දෙවියෝ. මේ මිසරේ හිටපු අය වැන්දේ කාටද? හිරු දෙවියන්ට. ඒ වගේ මිසරේ ජීවත් වුණු මිනිස්සුන්ට විවාහයට විශ්වාසවන්තව ඉන්න ඕනේ කියලා ආකල්පයක් තිබුණේ නැහැ. ඔවුන් නිතා මේ ලිහිල් ජීවිත ගත කරේ. කැමති ඕනෙම කෙනෙක් එක්ක තමාගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඔවුන්ට කැමති විදිහට ජීවත්. නමුත් දේව දරුවෝ එසේ නොවේ. ඊශ්‍රායලයට නීතියක් තිබුණා. ඊශ්‍රායලය යම් නීති ගරුක දෙවියන් වහන්සේ විසින් දෙන ලැබූ එළිදරව් කරනු ලැබූ නීති අනුකූලවයි ජීවත් වුනේ. එනිසා තමයි අන්‍ය ජාතීන්ව බල්ලන් හැටියට ගණන් ගන්න ලැබුවේ. තරහ වෙන්න එපා. මේවා වීඩියෝ පට වෙනවා තමයි. නමුත් මේක තමයි ඇත්ත. බල්ලන්ට චාරයක් නැහනේ. අපිට ව්‍යවස්ථාවක් තියෙනවා. අපිට නීතියක් තියෙනවා. අපට දේව වචනය තියෙනවා. එනිසා අපට ලෝකයේ අයමෙන් හැසිරෙන්නට යුතුයකමක් නැත. ඉතින් මේ දත්ත සියල්ල ඔබ තේරුම් ගන්න ඕන. ඉතින් මේ සමහර විට පොටිෆර් මේ රාජ්‍යයේ තන්ත්‍රය නැත්තම් තත්ත්වය දරන්නට යෙදුනහම ඔහුගේ මුළු සිත මුළු අවධානය පාරාවෝ රජතුමාට සේවයට යොමු කරන්නට ඕනෑ කරන බැවින් ඔහු විහින්ම තමාගේ ශරීරය නපුංසකෙක් වීමට බාර දෙන්න ඇති. දේවචනේ සඳහන් කරනවානේ අපිට පැහැදිලිව සමහර අයව නපුංසකයන් ලෙස ඉපදී සිටිනවාය කියලා. තවත් සමහර අය කැමැත්තෙන්ම නපුංසකයෝ බවට පත් වෙලා තියෙනවායි කියලා අපිට බයිබලේ පැහැදිලිව සඳහන් කරන එක. තේරෙනවද ඔබලාට? ආමෙන්. තේරෙනවද? ඉතින් සමහර වෙලාවට ඔබ තේරුම් ගන්න ඕන මේ පොටිෆර්ගේ මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම මේ ඔබට සැකයෙන් සඳහන් කරන්නේ දැන් කවුරුවත් ගෙදර ගිහිලා කියන්න එපා පාස්ටර් මේ විදියට කිව්වයි කියලා. ඉතින් බොහෝ දුරට පාවුල්තුමා අපිට කියනවා විවාහ වුණු අය තමාගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. තමාගේ බිරින්දෑට, තමාගේ ස්වාමියාට තමාගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. කවුරුවත් ඒක දන්නේ නැත්නම් ගිහිලා පළවෙනි කොරින්ති 7 වෙනි පරිච්ඡේදේ කියවන්න. ඒවා යුතුයකම්, විවාහ යුතුයකම් තියෙනවා. අපිට නිකන් විවාහ වෙලා යුතුයකම් ඉෂ්ට කරන්න නැතුව ඉන්න බෑ. නමුත් අපිට පාවුල්තුමා වැනි අයගේ ජීවිත වලින් පේනවා ඔවුන් කැපවීමක් දැරුවා විවාහ නොවී දෙවියන් වහන්සේට සේවය කරන්න. මන්ද ඒ සේවයට තමාගේ මුළු අවධානයම දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. මන්ද විවාහ වුණු අයට නොයෙකුත් අනෙකුත් වගකීම් තියෙනවා. දරුවෝ ඉස්කෝලේ යවන්න තියෙනවා, පොත් ගන්න තියෙනවා, බිරිඳව බලා ගන්න තියෙනවා, ගෙවල් කුලි ගෙවන්න තියෙනවා, ලයිට් බිල් ගෙවන්න තියෙනවා, ආහාර සපයන්න තියෙනවා. මේවට කාලය ගියාම දෙවියන් වහන්සේට සේවය කරන්න තරම් කාලයක් ඉතුරු වෙන එකක් නැහැයි කියන තත්ත්වෙන් තමයි පාවුල්තුමාලා වගේ අය හිටියේ. නමුත් පාවුල්තුමා ඒ වගේම කියනවා බඳින්න බැරින් මේ බඳින්න නැතුව ඉන්න බැරි නම් කරුණා කරලා බඳින්න. තමාව දන්නේ තමා විතරයි. මම ඔබ ගැන දන්නේ
නැත. ආමෙන්. ඔබලා හොඳට අහගෙන ඉන්නවනේ. දැන් ඔයගොල්ලෝ පරිසිවරු වෙන්න එපා. මගෙන් වරදක් එනකම් බලාගෙන ඉන්න එපා. මාව කන්න. කරුණාකරලා මේක දැනගන්න. මේ මං ඉගෙනගෙන ඇවිල්ලා ඔබට දෙන තොරතුරු දත්ත. ඉතින් සමහර විට අපි තේරුම් ගන්න ඕන. මේ පොටිෆර් කියන මනුස්සයා නපුංසකෙක් නිසාදෝ දන්නේ තම බිරිඳගේ අවශ්‍යතාවයන් සපුරා දීම නොතිබීම නිසා තමාට ළඟින්ම ඉන්න කෙනා තුලින් තමාගේ අවශ්‍යතාවය සපුරා ගන්න උත්සාහ කරාද අපි දන්නේ නැත. මේකයි අපි ඔක්කොමලා තේරුම් ගන්න ඕන වැදගත් සැබෑව. ඒ නිසා තමයි පාවුල්තුමා කියන්නේ බිරින්දෑ තමාගේ ස්වාමියාගේ ශාරීරික අවශ්‍යතාවයන් සපුරා දෙන්න ඕනයි කියලා. ඒ වගේම බිරිඳගේ අවශ්‍යතාවය තම ස්වාමියා විසින් සපුරා දිය යුතුයි. මෙය පාපයක් නොවේය. විවාහය ශුද්ධය. ආමෙන්. හලෙලූයා. මෙය අභිරහසක්ය කියලත් පාවුල්තුමා අවසානයේදී සඳහන් කරනවා. ඉතින් අපි සියලු දෙනාම අපේ යුතුයකම් අපි ඉෂ්ට කරන්න ඕන. ගොඩක් දුරට යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැති කොටත් ප්‍රශ්න ඇති වෙනවයි කියන එක අහන්න දෙයක් නොවේ. ඒක පිළිගන්නවද සභාව? ඒ නිසායි පෞල්තුමා කියන්නේ. දැන් තම බිරින්දෑට එරෙහිව තමයි මේ කෝපය ඇති වෙන්නේ නැත්තේ. මන්ද පොටිෆර් දන්නවා තමාගේ බිරිඳ කෙබඳු කෙනෙක්ද කියලා. පොටිෆර් දන්නවා ජෝසෙප් ඇත්තටම දෙවියන් වහන්සේ ඔහු සමග සිටිනවයි කියලා ඔහු දන්නවා. ජෝසෙප් කවදාවත් එවැනි නීච ක්‍රියාවක් කරන්නේ නැති බවත් පොටිෆර් දන්නවා. දන්නවද නැද්ද? මේ වෙනකොට පොටිෆර්ගේ ජීවිතේ හැම දෙයක්ම ජෝසෙප්ට බාර දීලා තිබුණේ. දැන් දෙවි තාත්තා යේසුස් වහන්සේට සියලු බලය ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ කියලා කවුද කිව්වේ? යේසුස් වහන්සේ කිව්වා. හරියට ජෝසෙප්ට පොටිෆර් සියලු ගෙදර සියලු දේවල් සියලු වැඩ කටයුතු සියලු වගකීම් බාර දීලා තිබුණා එකක් ඇරෙන්න. ඒ තම බිරිඳ ඇරෙන්න. ඉතින් ජෝසෙප් විශ්වාසවන්තව ඒ වැඩය කළා. හරියට යේසුස් වහන්සේ විශ්වාසවන්තව තමාට පියාණන් වහන්සේ බාර දුන් වැඩේ කළා හා සමාන. දැන් ඇත්තටම පොටිෆර්ට ජෝසෙප් එක්ක තද වෛරයක් තරහවක් අවිශ්වාසයක් තිබුණා නම් ජෝසෙප්ට අත්විය යුතු නියම දඬුවම සිරගෙදර නොවේ එල්ලුම් ගහ නැත්තම් මරණය. ඔබ නිකන් හිතලා බලන්න. මේ වගේ පෞකාර වැඩක් කරොත් තමාට දඬුවම වහල්ලෙකුට අයිතිවාසිකම් නැහැ. කිසිම අයිතිවාසිකමක් නැහැ. ජෝසෙප්ට කිසිම අයිතිවාසිකමක් නැති නිසා ජෝසෙප්ව මරන්නට පුළුවන්කම තිබුණා. ඔතරම් අධික කෝපයක් ජෝසෙප් එක්ක තිබුණා නම් පොටිෆර්ව තිබුණා ඔහුව මරණ දණ්ඩනයට පත් කරන්න. නමුත් ඔබ තේරුම් ගන්න ඕන පොටිෆර් අර නම්බුව බේර ගන්න ඕන නිසා නම්බුව බේර ගන්න ඕන නම තම තත්වය රැක ගන්න ඕන නිසා ජෝසෙප්ව හිරේ යවුවා. බලන්න යේසුස් වහන්සේ පවා නොකරපු වරදකට නෙවෙයිද උන්වහන්සේට චෝදනා නගලා උන්වහන්සේව කුරුසෙපත් කරේ. ඒකයි මට කියන්න සිදුවන්න අවශ්‍ය වන්නේ අපි යෝසෙප් පරණ ගිවිසුමේ යෝසෙප්ගේ ජීවිතයත් අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේගේ ජීවිතයත් සසඳනකොට අපට යම් යම් සමානකම් දකින්නට ලැබෙනවා. ආමෙන්. පෙර යේසුස් වහන්සේව ප්‍රකාශ වීමක් වෙන්නට පුළුවන් ජෝසෙප් තුලින් දෙවියන් වහන්සේ මේ එළිදරව් කරන්නේ. ඉතින් ජෝසෙප් හිරේ ගියා.
ඔබ සැබෑ දේව දරුවෙක් නම් මම සැබෑ දේව දරුවෙක් නම් අපි කොහේ හිටියත් අපි විශිෂ්ට දරුවෝ වෙන්න යනවා. දෙන්න දෙවියන් වහන්සේට ගෞරවය. හලලූයා. අර සිංහල කතාවක් තියෙනවනේ පිලත් එකයි උලත් එකයි. කොහෙත් එකයි දෙවියන් වහන්සේට සේවය කරන දරුවාට. ආමේන්. හලලූයා. බොහෝ දුරට චෝදනාව ඔප්පු කිරීමේ සාධක දිහා බලනකොට ජෝසප් අනිවාර්යෙන්ම පෙනෙනකොට ස්වභාවයෙන් පිටස්තරව පෙනෙනකොට සලුව පොටිෆර්ගේ භාර්යාවගේ අතේ තියෙන බැවින් ජෝසප් වැරදිකරුවා බවට පත් වෙනවා. නමුත් සැබෑව දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ඉතින් ඒ නිසා තමයි අපිට විනිශ්චය කරන්න එපා කියලා තියෙන්නේ. අපි විනිශ්චය කරන්නේ එළියෙන් දකින පැත්ත දැකලා විතරයි. අභ්‍යන්තරය දකින්නේ දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා විනිශ්චය අපි දෙවියන් වහන්සේට බාර දෙමු, යාඥා කරමු. දැන් මොකද වුනේ මේ තත්වයේදී? බලන්න පාස රෙබේකා මොකද්ද අපිට මෙතන විශිෂ්ට වෙන්නේ? ඔහුව හිරේ ගියත් කවුද ඔහු සමග සිටින්නේ? කවුද ඔහු සමග සිටින්නේ? මොකද්ද යේසුස් වහන්සේ කිව්වේ? මම ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටින්නෙමි. හලෙලූයා. ඉතින් කවුරු ඔබට විරුද්ධ වුණොත්, කවුරු ඔබට චෝදනා නගලා ඔබ වැරදිකරුවෙක් කරලා තිබුණත්, ඔබට නොකරපු වරදකට දඬුවම් විඳින්න සිදු වෙලා තිබුණත් ඒ සියල්ල ප්‍රීතියෙන් තමා බාරගෙන තමා තිත්තකමක් නැතුව බලන්න ජෝසප්ගේ හදවතේ තිත්තකමක් නැහැ. වෛරයක් නේ මේ ගෑණි නිසයි මං අද දුක් විඳින්නේ කිව්වේ නැහැ. ඕනෙම දුකක් තමා දරාගෙන තමා දන්නවා නම් තමා එවැනි දෙයක් කරලා නැහැ කියලා තමාට දෙවියන් වහන්සේත් එක්ක සහභාග්‍යම් පවත්වන්න පුළුවන්. හිර ගෙදර වුණත් තමාට රජ ගෙදර වගේ තියෙන්න බැරි නෑ. ආමෙන්. මන්ද තමා දේව දරුවෙක් වශයෙන් තමාට කොඳුලන්න අවශ්‍යතාවයක් නෑ. තමාව දෙවියන් වහන්සේ යම් තත්වයකට තුලින් යන්න ඉඩ හරිනවද? ඒ තත්වය තුලදී වුණත් ප්‍රීතියෙන් ඒවා බාරගෙන දෙවියන් වහන්සේ සමග සිටීම තමයි ඔබගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් වැදගත් වෙන්නේ. කොඳුරන්න එපා. කොඳුලන්න එපා. වෛර බඳින්න එපා. තිත්තකම් තියාගන්න එපා. තිත්තකම වෙන්න පුළුවන් රෝගයේ මුල. යක්ෂයාට ඉඩ දීම ඔබේ ජීවිතේ නිතරම සමාව දෙන්න. ගීතාවල 121 කියනවා වගේ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමින්ගෙන්මය. දැන් ජෝසප් දන්නේ නැහැ ඇයි මේවා වෙන්නේ කියලා. නමුත් ජෝසප් දන්නවා සිහිනය දුන් සමිදානෝ සිහිනය සැබෑ කරයි කොයි විදිහට හරි. හලෙලූයා. ඉතින් ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕනේ. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න නොපුළුවන. ඉතින් අපි මේ ටික කියවලා අපි ගෙවල් වලට යමු. ආමෙන්. හලෙලූයා. ඔබ වරදවා තේරුම් අරගෙන තියනවද කවුරු හරි? ඔබ ඒ ගැන කල්පනා කරන්න දුක් වෙන්න එපා. ඔබ ඊට වඩා අවධානය යොමු කරන්න ඕනේ ඔබයි ස්වාමින් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය. බලමු අපි දේ වචනේ පාස්ටර් කිව්වන්න අපට ඒ 19 සිට 23 දක්වා කියවමු. ඒ කියවලා අපි ගෙවල් වලට යමු. දෙවියන් වහන්සේගේ වචනේ රැගෙන. හලෙලූයා. නුඹේ වැඩකාරයා මට මෙලෙස කළේ යයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූ කල ඔහුගේ කෝපය ඇවුලුනේය. එවිට යෝසෙෆ්ගේ
ස්වාමියා ඔහුගෙන රජුගේ හිරකාරයන් බඳින ලද ස්ථානය වූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය. එහෙත් ස්වාමින් වහන්සේ යෝසෙප් සමග සිට ඔහුට දයාව පෙන්වා Hallelujah. ජෝසප් සමග සිට ඔහුට දයාව ඔහුට පෙන්වා දයාව පෙන්වන. Hallelujah. මක්නිසාද සුවකිය ඒක ජාතක පුත්‍රයණන් දිනතරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන්නා වූ කිසි කෙනෙක් විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. මගේ සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේගේ ආදරය දෙවියන් වහන්සේගේ සෙනෙහස ඔබ සොයන්න. මේ අමාරු කාලයේදී මේ ඔබ හිරේ දාලා තියෙන අවස්ථාවේදී ස්වාමින් වහන්සේගෙන් දයාව ලැබුවා. ස්වාමින් වහන්සේ ජෝසප් සමග සිටියා. ඔබට සියල්ල අහිමි වුණත් දෙවියන් වහන්සේව අහිමි වෙලා නැත්තම් ඔබේ අනාගතය සාරවත් වෙන්න යනවාමයි. ඉතින් අපි හැම කෙනෙක්ම රැකගන්න ඕන මාගෙන් තොරව නුඹලට කිසි දෙයක් කරන්න බෑ. යේසුස් වහන්සේ කිව්වා යොහන් 15 මාගෙන් තොරව කිසි දෙයක් කරන්න බෑ. මම මිදි වැල නුඹලා මා තුල පවතින අතු මා තුල පවතින අතු බොහෝ ඵල දරන්නේ. මාගෙන් තොරව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඔබ මේවා තේරුම් අරගෙන යේසුස් වහන්සේ සමග යාඥාවෙන් දේ වචනය ඉගෙන ගැනීමෙන් භක්තියෙන් ජීවත් වෙන්න පටන් ගත්තම ඔබ අනිත් අයට මහඟු ආශිර්වාදයක් වෙන්න. තාම ආශිර්වාදයක් ලොකු ආශිර්වාදයක් තාම උතුම් තත්වෙට ඇවිල්ලා නැහැ. අමාරුකම් තුලින් යන්න වෙනවා. සමහර වෙලාවට ඔබ දැනගන්න ඕන අවුරුදු 11 ජෝසප් දුක් විඳා. අවුරුදු 2ක් හිරගෙදර දුක් විඳා. අවුරුදු 9ක් වහලෙක් ලෙස විශ්වාසවන්තව සේවය කළා. යෝසෙප්ට වයස අවුරුදු 17ක් වෙන්නේ නැතයි කියලා විශ්වාස කරන ඔහුව වහලෙක් හැටියට විකුණුන් ලබනකොට මගේ සහෝදරයා සහෝදරිය ඔබ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ පූර්ණත්වය ලබන්න ඉස්සෙල්ලා ඔබට දුක් සහිත ගමනක් පීඩාකාරී තත්වයන් තුලින් අමාරුකම් තුලින් යන්නට සිදු වෙනවයි කියලා යේසුස් වහන්සේම අපට කිව්වා. ලා ගහකට මේ වගේ කරා නම් ලපටි ගහකට මේ වගේ කරා නම් මේරු ගසකට මොනවා කරයිද? එනිසා ඔබ තේරුම් ගන්න ඕනේ ක්‍රිස්තියානි ජීවිතය බොහෝ දුරට පීඩාවලින් අමාරුකම් වලින් පිරුණා වූ ජීවිතයක්. නමුත් එහි සම්පූර්ණ ජීවිතේ වගේ නොවේ. එහි තව පැත්තක් තියෙනවා. මේ සියල්ල වැළපීම රාත්‍රියකට පමණයි. ප්‍රීතිය දවසකට සමානයි. සාමාන්‍යයෙන් රාත්‍රියද දිග දවාලද මම හිතනවා දවස දිගයි රාත්‍රියට වඩා නේද? ආමේන්. ඉතින් අපේ ආශිර්වාදය වඩා විශාලයි අපේ දුකට වඩා. මේ කරුණු කාරණාවල් එක දෙයක් ස්වාමින් වහන්සේ ජෝසප් සමගයි. එනිසා ඔහු බැබළුණා. හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි දෙවියන් වහන්සේගේ දරුවට. මන්ද දෙවියන් වහන්සේ වූ සමග නම් ඔහුට විරුද්ධව සිටින්න පුළුවන් කාටද? ඔහුගේ ආශිර්වාදය නවත්තන්න පුළුවන් කාටද? පියාණනි මේ දරුවන්ට ආශිර්වාද කරන්න. අපි හිටගමු සියලු දෙනා. ස්වාමිනී ඔබගේ කරුණාවෙන් මේ දවස ගත කරන්න ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ට ස්වාමිනී ජයෙන් ජයටම යන්න කරුණාව දෙන්න. අපි මේ සියල්ල ඉල්ලා සිටින අතර මේ ඇසුවා වූ වචනය ඇදහිල්ල බිහි කරමින් ශක්තිය බිහි කරමින් ධෛර්යය බිහි කරමින් සමාව දෙන්නට අපව පොළඹවමින් අපව ඉදිරියෙන් ඉදිරියට ගෙන ගිය මැනව ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්
දැන් පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගිකමද ඔබ සියලු දෙනා සමග වේවා. ආමේන්.